ඒකට ඇප් තියෙනවා. හොඳයි. එමනම් අපි යමු පුතා ඊළඟ ප්‍රශ්නෙට අංක 47 ප්‍රශ්නය බලන්න. recording ready screen recorder. මොකද පුතේ? recording එක දැම්මා. screen recorder. මේ zoom එකේ මේ screen record එක එහෙමත් එකක් කරා පුතේ. ඒකේ ප්‍රශ්නයක් මතුවුණා link එක copy කරගන්න බෑ. හරිද? ඒක link එක එනවනේ අපේ email එකට. නමුත් ඒක email එකකින් ගන්න බැරි වුණා. copy කරගන්න බෑ. record එක වෙනම record කරන්න. එහෙම දන්නේ නැහැ පුතේ මම. නෑ දැන් ඔය කරගෙන යන record එක භාගයක් විතර කරලා නවත්තලා ආව මුල් තව record එකක් ගන්න. කට් කළා නේ පුතේ. හොඳයි. බලමු අපි ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය තුල ආණ්ඩුකාරවරයාට පැවරී තිබුණු බලතල අංක 47 ප්‍රශ්නය. පුතේ මොන වගේ බලතලද ආණ්ඩුකාරවරයාට තිබුණේ? රාජ්‍ය නිලධාරීන් පත්ති. කොහොම හොඳයි. එකක් තමයි රාජ්‍ය සේවයේ පත්වීම හා වැටුප් දීම නම් රාජ්‍ය සේවයේ පත්වීම හා වැටුප් දීම නම් පත්වීම හා වැටුප් දීම නම් ආයෙත් බලමුද අපි ඒක? පත්වීම හා වැටුප් දීම නම් පත්වීම සහ වැටුප් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සම්බන්ධයෙන් බලපාන ක්‍රියා පිළිබඳ තීරණ ගැනීම. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය හා සම්බන්ධ බලපාන තීන්දුව ගන්න බලයක් තියෙන ආණ්ඩුකාරවරයා. එකක් තමයි රශ්මික පුතා කියන්න. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පනත් වලට අවසාන අනුමැතිය දීම. හොඳ කරුණක්. රාජ්‍ය මන්ත්‍රණ සභාව පනවන පනත් කෙතුම්පත් වලට අවසන් අනුමැතිය ලබා දීම. සර් විශේෂ කරුණු වල මොනවා හරි ලියනවද? නෑ පුතේ ලියන්න ඒක අපිට අවශ්‍ය එකක් නෑ හැම ලියන්න. දැන් අර අපේ කවුද මේ කවිත් පුතා කිව්වා පත්ක්‍රියම හා වැටුප් දීම න අපිට ඒක අදාළ කරගන්න පුළුවන් පුතේ පළවෙනි කරුණට රාජ්‍ය සේවයේ නිලධාරී පත්ක්‍රියම කෙනෙකුට ගන්න පුළුවන් වැටුප් දීම න කියන එක. එතකොට දෙවෙනි කරුණ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සම්බන්ධයෙන් බලපාන තීන්දුව ගන්නත් බලය තියෙන ආණ්ඩුකාරවරයාට. තුන්වෙනි එක රාම සභාව පනවන පනත් කෙටුම්පත් වලට අනුමැතිය දෙන්නේ ආණ්ඩුකාරවරයා. මෙතන තව බලයක් තියෙනවා පුතා. ඒක බරපතල තත්ත්වයක්. ඒ තමයි ඔහු හිතනවා නම් කිසියම් වැදගත් කරුණක් සම්බන්ධයෙන් රාම සභාවේ අනුමැතිය ඇතිව හෝ නැතිව නීති පනවන්න ඔහුට බලය තියෙනවා. රාම සභාවේ අනුමැතිය ඇතිව හෝ නැතිව නීති පනවන බලය ආණ්ඩුකාරට තියෙනවා. ඒක ඉතා වැදගත් බරපතල තත්ත්වයක්. ඒ බලය නිසා මේ රාම සභාව නොවැදගත් වෙනවා. රාම සභාවක් හදලා තිබුණාට ආණ්ඩුකාරට පුළුවන් ඒ සභාව නැතුව නීතියක් පනවන්න. එනම් රාම සභාව වැදගත් නෑ, වැඩක් නෑ කියන එක තර්කය මතුවෙනවා. අපි මේ දෙක ලියාගමු. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පිළිබඳ
බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සම්බන්ධයෙන් බලපාන තීරණ ගැනීම. පළමුව පුතේ 48 ප්‍රශ්නය. ප්‍රශ්නාංක 48. පුතාලා මේක ලිව්වද 47? නෑ රාම සභාවේ අවසාන කැලේ කියන්නේ අවසන් කැලේ. රාම සභාව පනවන පනත් කෙතුම්පත් වලට අවසන් අනුමැතිය ලබා දීම. අවසන් අනුමැතිය ලබා දීම. දැන් views කීයක් විතර තියෙනවද? අපිට YouTube channel එකේ views කීයක් විතර තියෙනවද? එහෙම නම් බැලුවේ නෑ පුතේ කොහොමද කියන්නේ? එහෙම බැලෙන්නේ නෑ ඉතින් මේක ළමයි ඉල්ලුවොත් වීඩියෝ එකක් දානවා එච්චරයි ඉතින්. හතරස් සර්වාභියමු අග්‍රාණුකාර ධූරය පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න. අග්‍රාණුකාර ධූරය පිළිබඳව රාජ්‍ය මණ්ඩල සභාවේ මූලිකත්වය ගැනීම. පුතා මෙහෙමයි ඔය ඩොනමෝර් ආණ්ඩුක්‍රමය තුල අපිට අග්‍රාණ්ඩුකාරවරයෙක් හම්බෙන්නේ නැහැ. අග්‍රාණ්ඩුකාරවරයෙක් අපිට හම්බෙන්නේ ඩොනමෝර් එකෙන් පස්සේ න සෝල්බරි ප්‍රශාසනය තුල. එතකොට අපිට ඩොනමෝර් ප්‍රශාසනයේදී හම්බෙනවා මේ ආණ්ඩුකාරයා බලවත් තනතුරක්. ඔකට ලොකු බලයක් දීලා තියෙනවා. අග්‍රාණ්ඩුකාරයා වෙනස්. ඔහුට විධායක බලය නැහැ. ඔහු නාමික විධායකය. සෝල්බරි ආණ්ඩුක්‍රමය තුල විධායක බලය ලැබෙන්නේ අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට. එතකොට අග්‍රාණුකාරවරයා අගමැතිගේ උපදෙස් මත කටයුතු කරනවා. ඒ නිසා ඔහු නාමික විධායකය. මෙයා පත් කරන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ බ්‍රිතාන්‍ය රැජින පත් කරන්නේ. මෙයා තමයි බ්‍රිතාන්‍ය රැජිනගේ නියෝජිතයා. මෙරට නියෝජිතයා. බ්‍රිතාන්‍ය රැජින වෙනුවෙන් කළ යුතු කාර්යභාරය සිදු කරන පුද්ගලයා අග්‍රාණ්ඩුකාරවරයා. පමේ වගේ මොකද පුතේ? පමේ වගේ. නාමික විධායකයට සුදු වරදල් දෙකක් තියෙනවා. දෙකට කියන ඒක පුතේ ලෝකයේ තියෙන එක ආණ්ඩු ක්‍රමයක් කි. තාමත් බ්‍රිතාන්‍ය ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක්. ඒ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය තුල රජින නාමික විධායකය. තාම රජ පරම්පරාව ඉන්නවා. රජිනක් ඉන්නවා. එයා නාමික විධායකය. රටේ පාලන බලය මෙහෙවන්නේ අග්‍රාමාත්‍යවරයා තුල අමාත්‍ය මණ්ඩලය. ඒ වගේම ලෝක රාජාණ්ඩුත් තියෙනවා. තාම රජවරුන් රටවල් තියෙනවා. හොඳයි අපි ලියාගමු අග්‍රාණ්ඩුකාර ධූරය පිළිබඳව පිට විස්තරයක්. ලියාගමු. අග්‍රාණ්ඩුකාරවරයා බ්‍රිතාන්‍ය රජන විසින් පත් කරනු ලබයි. බ්‍රිතාන්‍ය රජන විසින් පත් කරනු ලබයි. ඒ මයික් ඔෆ් කරගන්න. බ්‍රිතාන්‍ය රජන විසින් පත් කරනු ලබයි. බ්‍රිතාන්‍ය රැජින ඉටු කළ යුතු
ප්‍රධාන රැජින ඉටු කළ යුතු කාර්යභාරය ඉටු කරන ලද්දේ මොහු විසිනි. ඉටු කරන ලද්දේ බ්‍රිතාන්‍ය රැජින ඉටු කළ යුතු කාර්යභාරය ඉටු කළේ මොහු විසිනි. මෙය නාමික විධායක තනතුරකි. මෙය නාමික විධායක තනතුරකි. මෙය නාමික විධායක තනතුරකි. එතකොට සර් මේ එංගලන්තයේ අන්තිම රජුරෝ කවුද? දැනට ඉන්නේ මේ එලිසබෙත් රජිනනේ පුතේ. නෑ සර් රජුරෝ අන්තිම රජතුමා නම් පුතේ මතක නෑ නේ එහෙම කවුද කියලා. රජිනක තාත්තා නම් මතක නෑ පුතේ කවුද කියලා. චාල්ස් රජතුමාද? චාල්ස් නෙවෙයි පුතේ. චාල්ස් කියලා කියන්නේ නම් ඔය රජිනක පුතා. එයා ආදිපාදවරයෙක් මේ ඒ පුතේ රජිනගේ මහත්තයා මේ ආදිපාදවරයෙක්. තාත්තා දන්න. අපි තා පොඩ්ඩක් ලියාගමුද නේද? පොඩ්ඩක් ඉන්න. චුට්ටක් ලියන්න පුළුවන් සර්. මොහු අගමැතිගේ උපදෙස් මත තම බලතල ක්‍රියාත්මක කළ යුතුය. දූර කාලය වසර 4කි. අපි නම් බලමු අංක 49 ලංකාවේ අග්‍රාණ්ඩුකාරවරු පිළිවෙලින් නම් කරන්න. සර් ඔව්ද? සර් 46යි 47යි 48යි කාට හරි දාන්න කියනවා සර්. ආපු දිහා අපි කියමු. පුතේ කවුරු හරි කෙනෙක් ගෲප් එකට දාන්න 46 7 8 ප්‍රශ්න වලට උත්තර. thank you 49 ලංකාවේ අග්‍රාණ්ඩුකාරවරු පිළිවෙලින් නම් කරන්න. කවුද පුතේ ලංකාවේ පළවෙනි අග්‍රාණ්ඩුකාරවරයා? ලංකාවේ පළවෙනි අග්‍රාණ්ඩුකාරවරයා? හෙන්රි මන්ක් මේසන් මූව. ඔව් ලංකාවේ අවසාන ආණ්ඩුකාරවරයා සහ
පළමු අග්‍රාණ්ඩුකාරවරයා එක පුද්ගලයෙක්. හොඳයි. පුතේ බලමු එතකොට ලංකාවේ අග්‍රාණ්ඩුකාර පිළිවෙලෙන් දැන් පළවෙනියක් කිව්වා. පොතේ පළවෙනි එක අපි කිව්වේ හෙන්රි මන්ක් මේසන් මුවර්. ඔය ටික පල්ලෙහාටත් ලියාගෙන යන්න තව ගොඩක් ඉඩ තියෙනවා. ඔව්. මේ තමයි පළවෙනි අග්‍රාණ්ඩුකාරවරයා. ඒ වගේම ලංකාවේ අන්තිම ආණ්ඩුකාරවරයා කවුද පුතේ ඊළඟ අග්‍රාණ්ඩුකාරවරයා? ඔව්. ඊළඟ අග්‍රාණ්ඩුකාරවරයා පුතේ දෙවෙනියා තමයි සෝල්බරි සාම්. සෝල්බරි ප්‍රතිශාස්කරණය හඳුන්වා දෙන්න ආපු සෝල්බරි සාමිවරයා ලංකාවේ ඊළඟ අග්‍රාණ්ඩුකාරවරයා දෙවෙනියා. එතකොට තුන්වෙනි අග්‍රාණ්ඩුකාරවරයා ලාංකිකයෙක් ඔහු ඔලිවර් ගුණතිලක. ඔලිවර් ගුණතිලක. ලංකාවේ කෙනෙක්ම පත් කරා රජනගේ නියෝජිතයා විදියට දෙතනින් කියන්නේ අපේ මේගොල්ලෝ රජන අපේක්ෂා කරන විදියටම මේ කාර්යභාර ඉෂ්ට කරනවා. ගොට්ටොක් නේ පුතේ. ඊළඟ අග්‍රාණ්ඩුකාරවරයා එයා විලියම් ගෝපල්ලව. මෙයා ලංකාවේ අන්තිම අග්‍රාණ්ඩුකාරවරයා ඒ වගේම ලංකාවේ පළමු ජනාධිපතිවරයා. ඒක විශේෂ දෙන්නෙක් ඉන්නවා. මන්ක් මේසන් මුවර් අන්තිම ආණ්ඩුකාරවරයා සහ පළමු අග්‍රාණ්ඩුකාරවරයා. විලියම් ගෝපල්ලව මහත්තයා අවසාන අග්‍රාණ්ඩුකාරවරයා සහ පළමු ජනාධිපතිවරයා. මේක ලියන්න පුතේ. සර් අග්‍රාණ්ඩුකාරවරයා 4 දෙනායිද හිටියේ? 4යි පුතේ. ශ්‍රී ලංකාව නිදහස් ලැබෙන දවසේ මොනවද වුනේ? ඒ කියන්නේ ඒ කිව්වස එදා මොකක් හරි නිකන් මේ උද්ඝෝෂණයක් හරි ඒ වගේ දෙයක් තිබුණාද? උද්ඝෝෂණයක් නෙවෙයි. එදා නිදහස සමරුවා කියන්නේ මේ උත්සවාකාරයෙන් පාර්ලිමේන්තුවෙම පැවැත්වුවා. විවෘත කරා. නිදහස එහෙම නෑ නිදහස් උත්සවයක් තිබුණා. ඒක ඉතින් රටේ සාමාන්‍ය මිනිස්සුන්ට ඒක ගැන අවබෝධයක් හැඟීමක් නැහැ ඉතින්. අපි යමු අංක 50ට පින්තූරයක් තියෙනවා. මෙම පුද්ගලයා කවරෙක්ද? හෙන්රි මන්ක් මේසන් මුවර්. මේ ලංකාවේ පළමු අග්‍රාණ්ඩුකාරයා ඉන්නේ මේ මන්ක් මේසන් මුවර්. හෙන්රි මන්ක් මේසන් මුවර්.
දෙක පළමු අග්‍රාන්ත මේ මොකද දරුවෝ තනතුරු දෙකක් ආණ්ඩුකාර තනතුර අග්‍රාණ්ඩුකාර තනතුර. එකක් තමයි අග්‍රාණ්ඩුකාර ධූරය ආණ්ඩුකාර ධූරය අග්‍රාණ්ඩුකාර ධූරය අනික අග්‍රාණ්ඩුකාර ධූරය. ඉතින් බලමු ප්‍රශ්නාංක 51 තියෙන්නේ සෝල්බරේ ව්‍යවස්ථාදායක හේවත් පාර්ලිමේන්තුවේ සංයුතිය පිළිබඳ විස්තරයක් කරන්න. සෝල්බරේ පාර්ලිමේන්තුවේ ඔයගොල්ලෝ දන්නවා අපි කතා කරා මේවා සමාජික සංඛ්‍යාව 131යි. මේකේ මණ්ඩල දෙකක් තියෙනවා. මේක ද්විමණ්ඩලික පාර්ලිමේන්තුවක්. එක මණ්ඩලයක් තමයි මහජන මන්ත්‍රී මණ්ඩලය. නැත්නම් මේකට කියනවා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය. 101ක් සමාජිකයෝ ඉන්නවා. 101කින් 95ක් ඡන්දෙන් තෝරගන්නවා. 6ක් නම් කරලා ගන්න. මේ නම් කරලා ගන්නේ අගමැතිවරයාගේ නිර්දේශයෙන් තමයි මේ 6 දෙනා නම් කරලා ගන්නේ නියෝජනයක් නොසුළු ජාතීන් සඳහා. ඊළඟට මේ උත්තර මන්ත්‍රී මණ්ඩලය නැත්නම් සෙනෙට් මණ්ඩලය ඒ 30ක් ඉන්නවා සමාජිකයෝ. ඒ 30න් 15 දෙනෙක් මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් නම් කරනවා. ඒ නම් කරාට පස්සේ ඒගොල්ලෝ පත් කරන්නේ අග්‍රාණ්ඩුකාරයා. මෙතනත් එහෙමයි. අගමැතිවරයා නම් කරාට පස්සේ පත් කිරීම කරන්නේ අග්‍රාණ්ඩුකාරයා. ඊට පස්සේ අගමැතිවරයා විසින් නම් 15ක් පුද්ගලයෝ 15ක් විතර නම් කරනවා. ඒ නම් කරාට පස්සේ අග්‍රාණ්ඩුකාරවරයා ඔවුන් පත් කරනවා. එතකොට එතන 30ක් ඉන්නවා. මේ මහජන මන්ත්‍රී මණ්ඩලය 101ක් ඉන්නවා. ඔක්කොම 131ක් ඉන්නවා. ගැට ගහලා ලියමුද? අපි කෙටියෙන් මේක ලියමු. ඊළඟට මේගොල්ලන්ගේ නිල කාලය මේ පාර්ලිමේන්තුවේ නිල කාලය මේ මහජන මන්ත්‍රී මණ්ඩල නිල කාලය අවුරුදු 5යි. සෙනෙට් එකේ මට මතක අවුරුදු 6ක් තියෙනවා. ඒක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක් සෙනෙට් එකේ තියෙන්නේ. අවුරුදු 6ක් නිල කාලේ. අපි අවුරුදු දෙකෙන් දෙකට මේකේ තුනෙන් එකක් අයින් කරනවා. හොඳයි අපි ලියාගමු. සෝල්බරි පාර්ලිමේන්තුව
සෝල්බරි පාර්ලිමේන්තුව මහජන මන්ත්‍රී මණ්ඩලය සහ මහජන මන්ත්‍රී මණ්ඩලය සහ මහජන මන්ත්‍රී මණ්ඩලය සහ උත්තර මන්ත්‍රී මණ්ඩලය යනුවෙන් උත්තර මන්ත්‍රී මණ්ඩලය යනුවෙන් මණ්ඩල දෙකකින් සමන්විත විය. සෝල්බරි පාර්ලිමේන්තුව මහජන මන්ත්‍රී මණ්ඩලය සහ මහජන මන්ත්‍රී මණ්ඩලය සහ උත්තර මන්ත්‍රී මණ්ඩලය වශයෙන් මණ්ඩල දෙකකින් සමන්විත විය. එතකොට සෙනෙට් කියන්නේ පුතා සෙනෙට් එක කියන්නේ මේ උත්තර මන්ත්‍රී මණ්ඩලයට. එතකොට කෙටියෙන් ලියන්න හොඳේ. මහජන මන්ත්‍රී මණ්ඩලය කෙටියෙන් ලියන්න. මහජන මන්ත්‍රී මණ්ඩලය මහජන මන්ත්‍රී මමම මණ්ඩලය කියලා ලියනවා සර්. ඈ මමම කියලා ලියනවා. ඔව් එහෙම ලියන්න. මමම මහජන මන්ත්‍රී මණ්ඩලය සමාජිකයන් 101කි. සමාජිකයන් 101කි. ඉන් 95ක් ඡන්දයෙන් තෝරාගත් අතර අගමැතිවරයා තෝරාගත් අතර අගමැතිවරයාගේ නම් කිරීමෙන් හය දෙනෙකු තෝරා ගැනින. ලියමු. සෙනෙට් මණ්ඩලය කෙටියෙන් ලියන්න. හරියට සෙම ලියන්න. සෙනෙට් මණ්ඩලය සමාජිකයන් 30කි. සෙනෙට් මණ්ඩලය සමාජිකයන් 30කි. හරි සර්. මහජන මන්ත්‍රී මණ්ඩලයෙන් 15ක්ද මහජන මන්ත්‍රී මණ්ඩලයේ නම් කිරීමෙන් එහෙනම් හොඳේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ නම් කිරීමෙන් 15ක්ද මහජන මන්ත්‍රී මණ්ඩලයේ නම් කිරීමෙන් 15ක්ද කියන්න සර්. අගමැතිගේ නම් කිරීමෙන් 15ක්ද අගමැතිගේ නම් කිරීමෙන් 15ක්ද තෝරා ගැනින. දැන් ඉද ඉවරද පුතේ? ඔව් සර්. ඉඩ තියනවා සර්. යන්තම් ෂේප් මොන කමක් නැහැ. පාර්ලිමේන්තුවද ලියන්න පුළුවන්. ඈ? පාර්ලිමේන්තුව උඩ ලියන්න. පාර්ලිමේන්තුව උඩ ලියන්න නේ.
දැන් නම් ගොඩක් අය ඔකට පාර්ලිමේන්තුව කියන්නේ නැහැ. හරිද? එහෙම. මේක නෙමෙයි මේ තියෙන පාර්ලිමේන්තුවනේ. අපේ ලංකාවේ ගව සම්පත නඩත්තු කරන්න ඒකෙලු. මිනිස්සු එහෙමයි කියන්නේ. ගව සම්පත ඔව්. කකෝ ගවයන්ට අපහසු. හැබැයි සර් ඒ ගවයෝ මේ ටීචර්ස් තරම් එහෙම අඳින ඕනේ. මොකද පුතේ? ඒ ගවයෝ ටීචර්ස් තරම් එහෙම අඳින ඕනේ. ඔව්. ගවයන්ට අවුනොත් එම අනිනවා යනකොට මගදී අල්ලගෙන. අංක 52 බලමු. පරණ පාර්ලිමේන්තුව. මොකද්ද මේ තියෙන්නේ? පැරණි පාර්ලිමේන්තුව. පැරණි පාර්ලිමේන්තුව. ඊළඟට වර්තමානයේ මේ භාවිත කරන්නේ කුමක් සඳහාද? කුඩා කුඩා රැස්වීම හා කුඩා වැඩ කටයුතු සඳහා. නෑ මේක ඉතා වැදගත් ආයතනයක් අද වෙනකොට. මේ කරන වැඩක් නම් නැහැ. නමුත් ඉතින් මේක නමට හරි වැදගත් ආයතනයක්. ලේකම් කාර්යාලය. මොකද්ද පුතා රශ්මික? ඊපීස් එක ලිව්වා. ජනාධිපති ලේකම් කාර්යාලය. මේක දැන් ජනාධිපති ලේකම් කාර්යාලය. ජනාධිපති ලේකම් කාර්යාලය. ගෝල් ෆේස් එක ළඟනේ සර් තියෙන්නේ. ඔව් පුතේ ඔව්. ගෝල් ෆේස් ඉස්සරහා තියෙන්නේ. ඊළඟට බලමු අපි අංක 53. ජනාධිපති ලේකම් කාර්යාලය පුතේ. ඩී.එස්. සේනානායක. අංක 53 පින්තූරේ ඉන්නේ ජාතියේ පියා නේ පුතේ. මේ ජාතියේ පියා. පළමු අග්‍රාමාත්‍යවරයා, පළමු කුෂ්ඨකර්ම අමාත්‍යවරයා මෙතුමා ඩී.එස්. සේනානායක මහතා. මෙයාට ගොඩක් දේවල් දෙනවා කියන්නේ. සර් දෙක කොටස කතා කරලා වැඩක් නැහැ. පුතේ දෙක කොටස කතා කරලා වැඩක් නැහැ ඒකේ. එතකොට මම මෙතුමාට ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඒ කියන්නේ මෙතුමා ලංකාවේ පළමු කෘෂිකර්ම අමාත්‍යවරයා. ලංකාවේ ගොවි ජනපද ව්‍යාපාරයේ පියා. හරි? ඊළඟට තව මෙතුමාට දෙන අන්වර්ථ නාමයක් ජාතියේ පියා. අපිට හිතනවා මෙතුමා වැදගත් පුද්ගලයෙක් මේ විදියට ආමන්ත්‍රණය කිරීම තුල අතර ලොකු සේවයක් කරපු පුද්ගලයෙක්. 952 තුමා හදිසියේ මිය ගියා අශ්වයාගේ පිටින් වැටිලා. ඊළඟට අංක 2 නමුත් අපි කතා කරමු නමට හරිය. දහස් පක්ෂික. මොහු විසින් ආරම්භ කළ දේශපාලන පක්ෂය කුමක්ද? ජාතික පස්සේ. එක්සත් ජාතික පක්ෂය. ඉජාපය. එජාපය ලංකාවේ තිබුණු ප්‍රබලම දේශපාලන පක්ෂය. නමුත් අද වෙනකොට 2020 මහමැතිවරණයේදී එකදු ආසනයක් ගන්න බැරි වුණා මේ පක්ෂයට ලංකාවේ පාර්ලිමේන්තු. ඕකනේ ඉස්සර කලින් මේ ලංකාවේ හොඳ මේ කියන්නේ ආර්ථිකයේ එහෙම හිටම්ම තිබ්බ පක්ෂය කියන්නේ කෝටි ගණනක් ආර්ථිකයේම තිබුණේ ඔය පක්ෂයට. මොකද පුතේ? ආර්ථිකයෙන් බැලුවොත් ඒ කියන්නේ ආර්ථිකයෙන් බැලුවොත් ඕක නේද වැඩිම ඒ කියන්නේ ආර්ථිකයක් එහෙම කියන්නේ මුදල් ප්‍රමාණයක් තිබුණේ පක්ෂයේ. ඔව් මෙහෙම දෙයක් තිබ්බ පුතා. එක්සත් ජාතික පක්ෂ කාලේ සමහරුන් විශ්වාසයක් කරන රටේ ආර්ථිකය හොඳ කළමනාකරණය කරා කියන එක මෙන්න මෙහෙම දෙයක් තමයි මම දකින්නේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවල ටිකක් සුබ සාධන පැත්ත අඩුයි.
රැකියා ලබා දීමකට ගොඩක් අඩුවෙන් තමයි කරේ ඒගොල්ලෝ. ඒ නිසා රටේ මුදල් යම් ආකාර ඉදිරි කිරීමක් කරා මේගොල්ලෝ. දැන් ඒවත් 100%ක් නෙවෙයි. ඒත් ආందోලනාත්මකයි විවාදාත්මක කරුණු. මේගොල්ලන්ගේ සමහර කාලවල එහෙම රටේ මුදල් අර පරිස්සම් කිරීමක් තිබුණා. වියදම් පැත්ත පොඩ්ඩක් අඩු කරා. ඒ කියන්නේ සුබ සාධන වියදම් කප්පාදු කරා. ඒ වගේ එහෙම කළා තමයි අඩු කරේ එහෙම. හැබැයි මේගොල්ලෝ අන්තිම වෙනකොට මේ ධනවාදී පක්ෂය හරි රාජ්‍ය දේපල විකිණීම වගේ දේවල් මේගොල්ලෝ කරගෙන ගියා බරපතල ආකාරයෙන්. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. කෘෂි ඇමති ඔබතුමා දරුවෝ තනතුර කුමක්ද? අපි ඊට වඩා වැදගත් තනතුරක් මෙතුමා දරුවා අග්‍රාමාත්‍ය ශ්‍රී ලංකාවේ අගමැති තනතුර. අග්‍රාමාත්‍ය තනතුර. ඊළඟට තන්ත්‍රයට වඩා දූරේ හොඳයිනේ. උතර මේගොල්ලෝ ඇත්තට මේ DS මහත්තයලා කාලේ ලොකු සේවයක් කරා මේගොල්ලෝ. මෙතුමා තමයි ඔය පටන් ගත්තේ ලංකාවේ ගොවි ජනපද ව්‍යාපාරය. ඔය අනුරාධපුර හා පොළොන්නරුව අපි ගමුකෝ 1215 කාලිංග මාර්ග ආක්‍රමණය කරා පොළොන්නරුව. මහා බරපතල ආක්‍රමණයක්. දවැන්ත හානියක් වුණා. අපේ රටේ නායකයන්ට මේ ආක්‍රමණයට මුහුණ දෙන්න බැරි වුණා. ඒ කාලේ රටේ නායකයා පරාක්‍රම පාණ්ඩ රජතුමා. ඔහුට මේකට මුහුණ දෙන්න බැරි වුණා. අන්තිමට ඔහු ජීවග්‍රහයෙන් අල්ලගත්ත මේ මාගගේ හමුදාව. අල්ලගෙන ඇස්සෙම ගැලෙව්වලු. මේ මිලේච්ඡ හමුදාවක් මාගගේ හමුදාව. එතනින් පස්සේ අපේ ශිෂ්ටාචාරය බිඳ වැටුණා. ඔය පොළොන්නරු රාජධානිය බිඳ වැටුණා. මිනිස්සු රටරටින් අයින් වුණා. ඒ අනුරාධපුර පොළොන්නරු පැත්තෙන් මිනිස්සු ගොඩක් ඉවත් වෙලා ලංකාවේ තෙත් කලාපේ දකුණු පැත්තට එන්න පටන් ගත්තා. ඊට පස්සේ උතර දැකලා ඇති මේ අබේගිරිය, ජේතවනය වගේ මහා දවැන්ත චෛත්‍යයන් මුදුන මහා රූස ගස් හැදුනා. එනේ 1215 පස්සේ ওই ප්‍රදේශය ජන ශූන්‍ය වුණා. මිනිස්සු නැහැ. වනගත කුඩා රාජධානි බිහි වුණා. ඒගොල්ලන්ටත් ඕන නඩත්තු කරන්න බැරි වුණා. ඊට පස්සේ මේ DS සෙනලක මහත්තයා එයා ලංකාවේ පළමු කුෂ්කර්ම මහත්වරයා මෙතුමා 1930 ගණන් වල ගිහිල්ලා ඔය කැලෑවල් ඔය විනාශන වාර කර්මාන්තයේ අලුත් වැඩියා කරලා මිනිස්සු එක්ක කරංගල පදිංචි කරලා ආරම්භ කරා ගොවි ජනපද. ඒකල වීර කලාපේ නැවතත් රටේ ආර්ථික සංවර්ධන දාගන්න මෙතුමා කටයුතු කරා. එහෙම ලොකු සේවයක් කරා එතුමා. ඒ නිසා අදටත් එතුමාට ගරු කරනවා ඔය ගොවි ජනපද ව්‍යාපාරවල ඉන්න මිනිස්සු. ඡන්දයක් තිබ්බොත් එහෙම එතුමා ඡන්ද හම්බුනා. එතුමා නැහැ ජීවිතුන් අතර එක්සත් ජාතික පක්ෂ ගොඩක් ඡන්ද හම්බුණා. මේ පැති වලින් අද වෙනකොට වෙනස් වෙලා තියෙනවා. ඊළඟට බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමග මෙතුමා අත්සන් කළ ගිවිසුම් කුමක්දනේ? ඔව් ගිවිසුම කුමක්ද? මම ගිවිසුම් දෙකක් අත්සන් කරා. දෙකක් තුනක් අත්සන් කරා. අපේ පොතේ නම දෙකයි අපිට හම්බුනේ. පොතේ මොනවද ගිවිසුම්? එකක් තමයි ආරක්ෂක ගිවිසුම. අනික බාහිර සම්බන්ධතා ගිවිසුම. බලමු අපි අංක 54 ටිකක් වැදගත් ප්‍රශ්නයක් තියෙන්නේ. සෝල්බරේ ව්‍යවස්ථාවට අනුව අමාත්‍ය මණ්ඩලයේ තෝරා ගැනීමේදී අගමැතිවරයාට පවරා තිබූ කොන්දේසි දෙකක්. මේ සෝල්බර ව්‍යවස්ථාව අනුව අගමැතිවරයාට අමාත්‍ය මණ්ඩලය තෝරා ගැනීමේදී කොන්දේසි කිහිපයක් පනවලා තිබුණා. දෙකක් තිබ්බා කොන්දේසි. ඒ කොන්දේසි මොනවද කියන එක තමයි අහන්නේ.
දෙන්නෙක් තෝරගෙන ඒකෙන් එක්කෙනෙක්ට අගමැති අධිකරණ බලතලය ලබන. ඔව් මල්ලි පුතා ඔයා කියන කතාව හරි. ඒතර මේ දෙන්න කොහෙන්ද පුතා තෝරගන්න ඕන? බුද්ධිමත්තුන්ගෙන් ඒ කියන්නේ රටේ බුද්ධිමත්තු නෑ පාර්ලිමේන්තුවෙන් මේගොල්ලෝ ගන්න ඕන ඇමතිවරු පත් කරගන්න පාර්ලිමේන්තුවෙන්. එතකොට පාර්ලිමේන්තු මණ්ඩල දෙකක් තියෙනවා. ඔය මණ්ඩල දෙකෙන් දැන් ඔය කියපු සෙනෙට් මණ්ඩලේ ආන්න හරි. සෙනෙට් මණ්ඩලයෙන් අඩුම ගානේ මන්ත්‍රීවරු දෙන්නෙක්වත් තෝරගන්න ඕන. දෙන්නෙක්වත් තුනක් ඕන ගන්න පුළුවන්. දෙන්නෙක්වත් තෝරගන්න ඕන. ඉන් එකයි අනිවාර්යයෙන්ම අධිකරණ අමාත්‍යවරයා වශයෙන් පත් කරන්න ඕනේ. ඔන්න එක කොන්දේසියක්. ඒතකොට ඒක වෙනස් කරන්න තුමාට පුළුවන්කමක් නැහැ. ඒකක්. අපි ක්ලියර් කරමු. අමාත්‍යවරු දෙදෙනෙකුවත් එතකොට ඒගොල්ලොන්ටත් සර් මේ රජයේ මුදල් ගෙවිය යුතුයි නේද සර් ඒගොල්ලොන්ට මොකද පුතේ? ඇමතිවරුන් විදියට නිකන් මුදල් ගෙවන්න ඕනේ සර් ඒගොල්ලොන්ට ඇමතිවරු විදිහට මුදල් ගෙවන්නද? ඔව් ඔව් සර් ඔව් පුතේ වැටුප්පේ වරප්‍රසාදයන්ට දෙන්න ඕන අනිවාර්යෙන්ම. එතකොට දැන් එයා මේ රස්සාව කරොත් එයා එකෙන් අයින් වෙන්න ඕනේ සර් මේ ડોක්ටර් කෙනෙක් වගේ ඒ කියන්නේ සාමාන්‍ය බුද්ධිමතෙක් ඒ කියන්නේ ඉන්න පුළුවන් ඒ රැකියාව කරන කෙනෙක් රාජ්‍ය සේවකයෙක් එයා ඒකට අයින් වෙලා අනිවාර්යෙන්ම අයින් වෙන්න ඕන. විකක් ලිව්වා අමාත්‍යවරු දෙදෙනෙකුවත් සෙනෙට් මණ්ඩලයෙන් තෝරාගත යුතුය. ඉන් එක් අයෙක් අධිකරණ ඇමති ලෙස පත් කළ යුතුය. දෙවෙනි කොන්දේසිය මොකද පුතේ ඊළඟ කොන්දේසිය? සර් ඔව් 59 දාන්න පුළුවන් මේ පැහැදිලි නෑ 54 හරි හරි 54 පුතේ කවුරුහරි ගෲප් එකට දාන්න. එතකොට 54 අපි එකයි ලිව්වේ අමාත්‍යවරු දෙදෙනෙකුවත් සෙනෙට් මණ්ඩලයෙන් තෝරාගත යුතුය. ඉන් එක් අයෙක් අධිකරණ ඇමති ලෙස පත් කළ යුතුය. තව කොන්දේසියක් තියෙනවා පුතේ. මොකක්ද ඒ? ඒක තමයි ආරක්ෂක හා විදේශ අමාත්‍ය ධූර. ආරක්ෂක හා විදේශ අමාත්‍ය ධූර අගමැතිවරයා විසින්ම දැරිය යුතුය. එතකොට මේ සඳහා වෙනම පුද්ගලව පත් කරන්න බලයක් නැහැ. එතුමාට එතුමා ඒ ධූර දෙක දරන්න ඕන අනිවාර්යයෙන්ම. සර් එතකොට අර මේ රාජ්‍ය ලේකම් වරු තුන්දෙනා අර රාජ්‍ය ලේකම් කියලා කෙනෙක් හිටියේ සර් තුන්දෙනෙක් පත් කළා අර එයාට අධිකරණ බලතල බාරදී තිබෙන්නේ මොකද සර්? ඒ පුතා 1931 ගෙන ආපු ඩොනමෝර් ප්‍රතිශාස්ත්‍රණය. මොකද පුතේ ඩොනමෝර් එක ගේ අර්ථය තමයි ඔය කියන රාජ්‍ය ලේකම් නීති ලේකම් මුදල් ලේකම් හිටියේ. එතකොට මේ රාජ්‍ය ලේකම්වරයා තමයි ඒ කාලේ අනුව ඒ කාලේ හැටියට ආරක්ෂාව බාර පුද්ගලයා.
එතකොට මේ ඩොනමෝර් ව්‍යවස්ථාව අහෝසිලා යනවා සෝල්බර් ව්‍යවස්ථාව සම්මත වුණාට පස්සේ. ඒ ව්‍යවස්ථාව අහෝසි. එතකොට ක්‍රියාත්මක වෙන්නේ සෝල්බර් ව්‍යවස්ථාව. සෝල්බර් ව්‍යවස්ථාව යටතේ මෙහෙම ලේකම්වරු හිටියේ නැහැ. දෙවෙනි ආකාරය පොඩ්ඩක් කියන්න. මොකද පුතේ? දෙවෙනි එක ආයි කියන්න. දෙවෙනි එකද? ආරක්ෂක හා විදේශ අමාත්‍ය ධූර අගමැතිවරයා විසින්ම දැරිය යුතුය. අපි එන යමුද පුතේ ඊළඟ ප්‍රශ්නයට? අංක 55 බලමු අපි. අංක 55. සෝල්බරේ ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයා පත් කරන ආකාරය. කොහොමද පුතා අගමැතිවරයා පත් කරගන්නේ සෝල්බර ව්‍යවස්ථාව අනුව? මහජන මන්ත්‍රී මණ්ඩලයේ ඡන්දේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ ඡන්දේ. මහජන මන්ත්‍රී මණ්ඩලය කියන කෑල්ල අපිට ගන්න පුළුවන්. ඉතුරු කෑල්ල අපිට අයින් කරන්න සිද්ධ වෙනවා. එතන ඡන්දයක් කට වඩා අපි එක වෙනස් ආකාරයක් තමයි කියන්නේ. මහජන මන්ත්‍රී මණ්ඩලය කියන එක සම්බන්ධයි මේකට. කොහොමද පුතේ? ඒක පුතා මෙහෙම සිද්ධ වෙන්නේ. මහජන මන්ත්‍රී මණ්ඩලය කියන පාර්ලිමේන්තුවේ වැඩගත් මණ්ඩලය මහජන මන්ත්‍රී මණ්ඩලය මේ මහජන මන්ත්‍රී මණ්ඩලය ඒක පළමු මණ්ඩලයනේ. මේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ විශ්වාසය දිනාගත් පුද්ගලයා තමයි පත් කරන්න ඕනේ. මම තව සරලව මෙහෙම කියන්නම්. මහජන මන්ත්‍රී මණ්ඩලයේ වැඩිම ආසන ගානක් දිනාගත් පක්ෂයේ නායකයා නැත්නම් පාර්ලිමේන්තුවේ බහුතර සහයෝගය දිනාගත්ත පුද්ගලයා පක්ෂේ නායකයා තමයි පත් කරන්න ඕන අගමැති විදියට. හරිද? පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ විශ්වාසය ලබාගත් පුද්ගලයා දිනාගත් පුද්ගලයා පත් කරන්න ඕනේ. එහෙම කිව්වහම පුතාලට මේක තේරුණාද? ඔව් ඒ කියන්නේ වැඩිම ආස අපි එමුදම් එතකොට සර් මේ දැන් ඒ අර අගමැති වෙන එක්කන්ට පුළුවන් සර් මේ අර ජනාධිපතිතුමාගේ බලය අඩු කරලා එයාගේ බලය වැඩි කරගන්න එහෙම සෝල්බරේ ව්‍යවස්ථාව අනුව නම් ජනාධිපතිවරයෙක් අපිට හම්බෙන්නේ නැහැ. අපිට හම්බෙන්නේ අග්‍රාණ්ඩුකාරවරයෙක්. අගමැතිවරයාට එහෙම මුකුත් කරන්න බෑ පුතේ. එතකොට මෙන්න මෙහෙමයි කාර්යය සිද්ධ වෙන්නේ. ඔන්න ආයි පාරක් කරන බලා ගන්න මහසෙන්. මහජන මන්ත්‍රී මණ්ඩලයට ඡන්දයෙන් තෝරගන්නවා 95 දෙනෙක් මන්ත්‍රීවරු. ඡන්දයෙන් 95ක් තෝරගන්නවා. ඒකේ සම්පූර්ණ 101ක් ඉන්නවනේ පුතේ. මේකේ සමාජික 101ක් ඉන්නව නේද? 101ක් ඉන්නවා. ඔව්. ඒකේ ඡන්දයෙන් තෝරගන්නවා 95ක්. හරිද? 95ක් ඡන්දයෙන් තෝරගන්නවා. මෙන්න මේ 95 වැදගත් වෙනවා මේ ජනාධිපති තෝරගන්න අගමැති තෝරගන්න. මේක දෙකෙන් බංගු කියන පුතේ කීයද කියලා? 47.5යි. දෙකෙන් බංගු නේ පුතේ. එතකොට මේ 0.5 අපිට තියන්න බෑනේ මොකද මේ മന്ത്രിවරු නිසා 0.5 තියන්න බෑ. එතකොට අපිට මේක මෙහෙම තමයි ගන්න වෙන්නේ.
මේක දෙකට බෙදුවාම කොටස් දෙකයි එක ගොඩක් 48යි අනිත් පැත්ත 47යි. නේ පුතේ? ඔව් 46යි නේද? 46ද නැහැ. 46ක් ආව මදි පුතේ. 95ක් එකතු වෙන්න ඕනේ. හොඳයි. ඉතියත් භාගය වගේ නිසා අපි ඉතින් මේ අර ගාන සම්පූර්ණ කරන්න පොඩ්ඩක් කතා කරමු නේ. මේ මේක දෙකට බෙදුවාම එක පැත්තක 48ක් වෙනවා අනිත් පැත්තේ 47යි එන්න පුළුවන්. ඔක වෙනස් වෙන්න පුළුවන් ඈ. ඒ කියන්නේ අපි හිතමුකෝ එක පැත්තකට අපි හිතමුකෝ එන්න පුළුවන් ඕනනම් 50ක් එන්න පුළුවන්. එහෙම ආවොත් අනිත් පැත්තේ 45යි. ඈ නැත්නම් මේ 55ක් වෙන්න පුළුවන්. මොනවද මේ ඉන්නේ 40යි. මොහොම දෙකට බෙදනවා මේක කොහොම හරි. එතකොට මෙන්න මේ සංඛ්‍යාව බහුතර සංඛ්‍යාව මන්ත්‍රීවරු පත් වෙන පක්ෂයෙන් තමයි අගමැති පත් කරන්නේ. මේ පාර්ලිමේන්තු වැඩි ආසන කරලා දිනා ගන්න පක්ෂයෙන් තමයි අගමැති පත් කරන්නේ. යාර තමයි රටේ පාලන බලය හම්බෙන්නේ. හරි පුතේ? සර් අපි එදාකට අර දැන් පුස්මියෝ ඈ පුතේ? අර අපි එදාකට අර පූසොමිය එහෙම ඔව්. ඒ ඕක ගැනද? ඔව් ඔව්. එතකොට මෙන්න මේ බහුතර മന്ത്രി සංඛ්‍යාව කියන්නේ පාර්ලිමේන්තුවේ වැඩි බහුතර නැත්නම් වැඩි ප්‍රමාණයට බහුතර മന്ത്രി සංඛ්‍යාවක් තේරීපත්න පක්ෂ නායකයා තමයි අගමැති වශයෙන් පත් කරන්නේ. සමහරවල්ලාට මෙහෙම බලයක් නොලැබෙන්න පුළුවන්. එතකොට කරන දෙයක් තමයි පක්ෂ නායකයෝ අර කුඩා පක්ෂ එකතු කරලා ඔවුන්ගේ සහයෝගය ලබා ගන්න. මම ඒකත් පැහැදිලි කරන්න. අපි මෙහෙම හිතමුකෝ. එතකොට දෙකද තියෙන පුළුවන් පක්ෂ අපිට පක්ෂ උපරිම දෙකයි තියෙන්න පුළුවන් නෑ පක්ෂ ගොඩක් තියෙනවා. පක්ෂ ගොඩක් තියෙනවා මේ මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. කාටවත් මේ වගේ ප්‍රමාණයක් දිනා ගන්න බැරි වෙන්න පුළුවන්. අපි මෙහෙම හිතමුකෝ. ඔන්න ඒ ජාපය. අපි තුන් දිනාගත්ත කියලා 42ක්. අපි තුන් තව පක්ෂයක් ශ්‍රී ලාංකික. දිනාගත්ත කියලා 30ක්. අපි කොහොමද එක ජාවිපි. අපි තුන් දිනාගත්ත කියලා ඒගොල්ලෝ 15ක්. දැන් පුතේ කීයද බලන්න එකතුව? 92යි. 92යි. අපි තව පක්ෂයක් ගමු. නෑ සර් 92 තමයි නේ? ආ 47යි 87යි 87යි නේ? 45 87යි. අපි තව පක්ෂයක් ගමු. නිදහස් කරමු. අපි ගමුකෝ දාමුකෝ 8ක් දාමු. උතුරු ගාන සම්පූර්ණයි නේ. 95යි. මේ පුතේ? දැන් එතකොට කාටවත් මේ ආණ්ඩුවක් හදන්න බලයක් නෑ. ආණ්ඩුව හදන්න මේ ගාන තියෙන්න ඕන බලය. මන්ත්‍රීලා මෙච්චරක් ඉන්නවා 48ක් ඉන්න ඕන ආණ්ඩුව හදන්න. දැන් නෑනේ කාටවත් එහෙම. එතකොට කරන්නේ පක්ෂ දෙක එකතු වෙමු. වැඩි බලය තියෙන පක්ෂ දෙක එකතු වෙමු. ඕ ඊට පස්සේ අර පක්ෂ එකතු කරගන්නවා. දැන් මෙයාලට පුළුවන් ඕනනම් මෙයාලව කොහොම හරි ජොයින් කරගත්තොත් ආසන කීයක් එනවද? 47ක් එනවා. එතකොට ඒගොල්ලන්ට තමයි බලය තියෙන්නේ. එතකොට මෙන්න මේ පක්ෂේ නායකයා පත් අගමැති වැඩිපුර බලය තියෙනවා. එතකොට මේ පක්ෂේ නායකයා එක්සත් ජාති එක්සත් ජාතික පක්ෂේ ඒක නැතුව අනිත් තුන එකට එකතු වුණා. එහෙම පුළුවන්. නේ? එහෙමත් පුළුවන්. බහුතර දිනාගත් කියන්නේ වැඩි ප්‍රමාණයක් දිනාගත් ඒගොල්ලෝ උනාට මේ තුන් දෙනාට එකතු වෙලා පුළුවන් ඕන ආණ්ඩුව හදන්න. එහෙම කරන්න පුළුවන්. වැඩි එකනේ අඩුපක්ෂ එකතු වෙන කැමති වෙනාත් නේ. ඒ කියන්නේ කොහොම හරි මේ වැඩිපුර පාර්ලිමේන්තු වැඩිපුර ආසන සංඛ්‍යාවක් එකතු කරගත්තොත් ඔවුන්ට අකමැතිකම හම්බ වෙනවා. සර් එතකොට අග්‍රාමාත්‍යවරයා ඒ පක්ෂයේ ප්‍රධානියනේ. ඔතකොට මේගොල්ලෝ එකතු වෙලා තීරණයක් ගන්නවන කවුද අකමැති කියලා. ගොඩක් වෙලාවට මේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගත්ත පක්ෂ තියෙනවනේ. ඒක නායකයන්ව අකමැති වෙන්නේ. ඒක සුළු පක්ෂෙට දෙන්නේ නැහැ අකමැතිකම. මේ පක්ෂෙත් තමයි අකමැතිකම හම්බෙන්නේ එතකොට. සර් එහෙම කවුරු හරි කරගෙන තියනවද?
කවුරු හරි කරගෙන තියෙනවද? මේ විදිහට පුතේ ඔව්. මේක ඔව් පුතා මෙහෙමයි. ඔය ලංකාවේ පළවෙනි මැතිවරණය 47 පවත්වපු පළවෙනි මැතිවරණයෙන් බලනකොට එක්සත් ජාතික පක්ෂ දිනාගත්තේ ආසන 42යි. ආණ්ඩුව හදන්න බෑ. ඩීඑස් මහත්තයා මොකද කරේ? අර පොඩි පොඩි පක්ෂ එකතු කරලා බහුතරය හදාගත්තා. හදාගෙන ආණ්ඩුව හැදුවා. පළමු මහමැතිවරණයේදී කාටවත් 48ක් ගන්න බැරි වුණා. ඩීඑස් මහත්තයා තමයි ආසන 42ක් දිනාගත්ත ඔහුගේ පක්ෂය. එයා සුළු පක්ෂ එකතු කරගෙන බහුතරය හදාගෙන ආණ්ඩුවක් හැදුවා. ඔහු අගමැති වුණා. හරි. ලංකාවේ පළවෙනි ආණ්ඩුව හැදුවෙත් ඒ විදිහට. හොඳයි එහෙනම් අපි අංක 55 ලියමු. සොල්බර් ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයා පත් කරන ආකාරය සඳහන් කරන්න අපි ලියාගමු. පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ සහයෝගය දිනාගත් මං කෙටියෙන්ම කියන්න හොඳ සහයෝගය දිනාගත් පක්ෂයේ හෝ කණ්ඩායමේ නායකයා එතෙන්දිච්ච නායකකම හම්බෙන්නේ මේ අර අඩු කට්ටියකින් තෝරගන්න කට්ටියගේ වැඩිම ගාණක් දිනගත් වෙච්චානේ. වැඩිම ගාණක් ඉන්න කරන පුතේ වැඩි බලයක් නේ උන් තමයි අකමැතිකම හම්බෙන්නේ. පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් පදුත මන්ත්‍රී කියන කීප විදිය දිනාගත් පක්ෂි දිනාගත් පක්ෂයේ හෝ කණ්ඩායමේ නායකයා අගමැති ලෙස පත් කරයි. එතකොට අගමැතිට පුළුවන් මේ ඒගොල්ලෝ අර එකතු කරගත්ත පක්ෂය කෙනෙක්ට අගමැතිකම දෙන්න ඕනනම් දෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එයාට කියන්න පුළුවන්. දැන් මේ පත් කරන්න පුතේ අග්‍රාණ්ඩුකාරයානේ. එතකොට පාර්ලිමේන්තුව මැදදී මේ ඔය එකතු කරගත්ත පක්ෂයක් වෙන් වෙලා ගියොත් එහෙම පුතා අර 48 තියෙන්න ඕන අනිවාර්යෙන් ආණ්ඩුව කරගෙන යන්න. මේ බහුතරය තියෙන්න ඕන. ආපහු මැතිවරණයක් තියනවද? වෙන් වෙලා ගියොත් එහෙම ආණ්ඩුවට බහුතරය නැති වෙනවා. එතකොට ආණ්ඩුව වැටෙනවා. එන ආණ්ඩුව විද වැටෙනවා. එතකොට එක්කෝ තව පක්ෂයක් ආධාර කරගෙන ආණ්ඩුව හදන්න ඕන. එහෙම නැත්නම් පාර්ලිමේන්තු විසිරුවා හරින්න ඕන. විසිරුවා හැරලා මැතිවරණයක් පවත්වලා අලුතෙන් ආණ්ඩුවක් පත් කරන්න ඕනේ. සර් දැන් ඉස්සෙල්ලම මහජන මන්ත්‍රී මණ්ඩලය ඉන්නේ 95යිනේ. ඔව්. අනිත් 6 දෙනා පත් කරගන්න මේ ඉස්සෙල්ලා අග්‍රාමාත්‍යර පත් කරගෙන ඉන්න ඕනේ. ප්‍රශ්නයක් පුතා ඔය අහන්නේ. නියම ප්‍රශ්නයක් ඔය අහන්නේ. අගමැතිවරයා තමයි ඒ 6 දෙනාව නම් කරන්නේ පුතේ. ඒතර අගමැති පත් කරලා ඉන්න පාය. ඒ 6 දෙනා පත් කරන්න නේද? අගමැතිවරයා තමයි ඒ 6 දෙනා පත් කරන්නේ. නම් කරන්නේ. නම් කරාම අග්‍රාණ්ඩුකර පත් කරනවා. ඉතින් අගමැතිවරයා තෝරගෙන තමයි ඒ 6 දෙනා ගන්න වෙන්නේ. ඔහොම නම් කරලා ඔය අගමැතිවරයා මාරු වෙලා ගියොත් මොකක්ද වෙන්නේ? එහෙම වෙන්න පුළුවන් ඉතින්. ආණ්ඩුවට බහුතර නැති වුණොත් නම් කරාට පස්සේ. ඔව් ආණ්ඩුවට බහුතර නැති වුණොත් ඉතින් ආණ්ඩුව විසිරුවා හරින්න සිද්ධ වෙනවා. ඒත් සර් දැන් බෑනේ එහෙම. දැන්ද? ඔව් දැන් නම් පුතේ තියෙන නීති රීතිය අනුව එහෙම කරන්නත් බෑ. දැන් තියෙන නීති අනුව නම් අවුරුදු 4මාරක් යන ආණ්ඩුව විසිරුවන්න ජනාධිපති බලය තියෙනවා. බලය තියෙන අවුරුදු 4මාරකින් පස්සේ විසිරුවන්න පුළුවන්. එහෙම නැතෝ කරනවා නම් අහන පාර්ලිමේන්තු 3-2ක මන්ත්‍රීවරුන්ගේ අනුමැතියෙන් විසිරුවන්න පුළුවන්. හොඳයි පුතේ අපි යමු ඊළඟ ප්‍රශ්න. ගොඩක් වෙලා ප්‍රශ්න හිටියා. මේක වෙන්න ඕන දේ තමයි පුතාලා මේක තේරුම් ගන්නයි ඕන. කාලේ ගියර කිසි අරලුවක් නැහැ.
අපි මාතෘකාව හරි ඉගෙන ගත්තොත් මොකද ඒක තමයි වඩා වැදගත්. අපි යමු එමනම් ඊළඟ ප්‍රශ්නයට අංක 56 නේ පුතේ. සොල්බර ව්‍යවස්ථාවට අනුව සකස් වූ අමාත්‍ය මණ්ඩලය පිළිබඳ විස්තරයක් කරන්න. මෙහෙම ලියා ගන්න. අපි ඒක පුතේ කෙලින්ම ලියා ගන්න නේ. සොල්බරේ ව්‍යවස්ථාවට අනුව සකස් වූ අමාත්‍ය මණ්ඩලය පිළිබඳ විස්තරයක් කරන්න පිළිගන්න. අගමැතිවරයා පත් කිරීමෙන් පසු අපි කෙටි කරලා ලියා ගන්නවා. අගමැතිවරයා පත් කිරීමෙන් පසු තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් අමාත්‍ය මණ්ඩලය තෝරා ගනී. එහිදී අගමැතිවරයා තෝරාගත් අය අග්‍රාණ්ඩුකාරවරයා විසින් ඇමතිවරු ලෙස පත් කරනු ලබයි. අධිකරණ අමාත්‍යවරයා සහ තවත් අමාත්‍යවරයෙක් සෙනෙට් මණ්ඩලයෙන් තෝරාගනු ලබයි. සෙනෙට් මණ්ඩලයෙන් තෝරාගනු ලබයි. ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ පී.එස්. සේනානායක මහතා අමාත්‍ය මණ්ඩලයට සමාජිකයන් 13 දෙනෙකු පත් කර ගත්තේය.
පත් කර ගත්තේය. ආරක්ෂක හා විදේශ ඇමති ලෙස කටයුතු කළේ අග්‍රාමාත්‍යවරයාමය. ඉඩ ඉවරයි. මේකත් ලියමුද? පල්ලෙන් අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකිව යුතුය. වස පාර්ලිමේන්තුවට සාමූහිකව වගකිව යුතුය. හරි. හරි. 57ත් බලමුද අපි. 57 තියෙන්නේ රාජ්‍ය සේවා කොමිසම පිළිබඳ විස්තරයක්. යාගමු මේ විදිහට රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන් අගමැතිගේ උපදෙස් මත අග්‍රාණුකාරයා විසින් පත් කරන ලදී. රාජ්‍ය සේවයේ පහළ නිලධාරීන් පත් කිරීම ඉවත් කිරීම විනය පාලනය උසස් කිරීම රාජ්‍ය සේවා කොමිසමෙන් සිදු කෙරෙන සමාජිකයන් තිදෙනෙකු විය. නස් අට තියෙන්නේ අධිකරණ සේවා කොමිසම. විනයත් තිබිලා තියෙනවා නේද ඒ කාලේ? ඔව්. දැක්කමද කොහෙද? විනය පාලනය හා උසස් කිරීම ඊට පස්සේ මොකද කරන්නේ?
ලියන්න. සස්තරේම මෙම කොමිසමෙන් සිදු කරන එහි සමාජිකයන් තිබෙනකු විය. ඊළඟ අධිකරණ සභා කොමිසම ඔක ලියා ගන්න සර්. මම මේක ලියමු. මම නෙමෙයි සර්. හොඳයි. අග්‍රවිනිශ්චයකාරවරයා හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් විනිසුරුවන් මෙතන ආවේ පොඩ්ඩක් දෙදෙනෙක්. හොඳයි. අග්‍රවිනිශ්චයකාරවරයා හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් විනිසුරුවන් දෙදෙනෙකු ඇතුළු සමාජිකයන් දෙදෙනෙකු විය. මේක සමාජික තුන්දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් මේක සභාපතිවරයා ප්‍රධානියා අග්‍රවිනිශ්චයකාරවරයා තවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙන්නෙක් මෙතන පත් කරලා ඉන්නවා. පහළ අධිකරණ වල විනිසුරුවන් පත් කිරීම මාරු කිරීම මේ පාලනය ඉවත් කිරීම මෙම කොමිසමෙන් සිදු විය. ඔකද සම්පූර්ණ එක? ඔව්. මෙම කොමිසමෙන් සිදු කෙරෙන දැන් ප්‍රශ්නාංක 59 සාමූහික වගකීම කුමක්ද? ඒක ලියාගමු. අද අට නේද සර්? හරිද? අටට නේද ඉවර කරන්නේ? ඔව් ඔව්. කැබිනට් මණ්ඩලයේ ගණන ලබන අයි සර්, තීරණ බලක් වුණේ. වැඩක් ලෝකේ සියලු අමාත්‍යවරු වගකීමට බැඳී සිටි. සාමූහික වගකීම කියන්නේ කැබිනට් මණ්ඩලය කරලා ලබන තීරණ වලට සියලු අමාත්‍යවරු වග කියන බැඳලා ඉන්නවා.
හැට බලමු. පින්තූරයක් තියෙනවා. පුතේ කවුද මේ පුද්ගලයා? සෝල්බරි සාමිවරේ. සෝල්බරි ඊළඟට මෙයා බ්‍රිතාන්‍ය නැත්නම් ඉංග්‍රීසි. තුන්වෙනි එක සෝල්බරි කොමිසම ඉදිරිපත් කිරීම සඳහා නෑ මොහු ලංකාවට පැමිණිය කුමක් සඳහාද? අපි කියමු සෝල්බරි කොමිසම ආණ්ඩු ක්‍රම සඳහා ඉදිරිපත් කිරීම. යෝජනා ඉදිරිපත් කිරීමට. සර් ඔයිට ඉස්සෙල්ලා සර් මේ ආණ්ඩුකාරවරයෙක් කිව්වද සර් මේ එයා මේ ඉදිරිපත් කරනවා කියලා මොකද මේ ආණ්ඩු ක්‍රමය මෙහෙමයි මේ ඉස්සෙල්ලා මෙහෙම සිද්ධ වුණේ. බ්‍රිතාන්‍ය රජයෙන් කිව්ව ලංකාවට ලංකා ඇමති මණ්ඩලයක් හිටියන මේ ලංකාවේ අර විධායක සභාව හරහා ඇමති මණ්ඩලයක් හැදුණානේ 10 දෙනෙක්ගේ කිව්වා මේ ලංකාවට ගැලපෙන ආණ්ඩු ක්‍රමයක් හදාගන්නයි කො ලංකාවට කිව්වේ. ඔයගොල්ලෝ හදාගන්නේ කොහොමද යෝජනාවලිය? ඊට පස්සේ ඩීඑස් මහත්තයා මුල්වලා එකක් හදාගත්තා. සෝල්බරි කොමිසම ලංකාවට ඇවිල්ලා ඒ අමාත්‍ය මණ්ඩලයේ හදපු යෝජනාවලිය සලකා බැලුවා. සලකා බලලා වැඩි වෙනස්කම් කරන්න නැතුව සෝල්බරි කොමිසම ඒව අනුමත කළා. එහෙමයි පුතේ මේ ආණ්ඩු ක්‍රමය ලැබෙන්නේ. හරි සර්. ඔයාද මොකද 6ට ගත්තේ? ඉතින් අද මේ වැඩ වගේක් තිබුණා පරක්කු වුණා එන්න. දැන් මෙතුමා දරුවෝ තනතුරු කුමක්ද? අක්‍රාන්දුකාර ධූරය. අක්‍රාන්දුකාර ධූරය. සර් සභාපතිත්වයේ දරු කොමිසම කුමක්ද කියන්නේ? ඒක නිසා මොකද්ද? නදුරදරේ කඩින් එකේ නිසා නදුර දරන්නේ 6 ඔව් පුතේ ඒ කලින් වෙන පිටුවක් පෙරලා ඒකයි. මොහු සභා ඔව් හරි මේ වැරදිලා. එතකොට කොමිසම තමයි සෝල්බරි කොමිසම නේද? නැත්තම් මැනියකට සෝල්බරි කොමිසම. ඊළඟට පැමිණි වර්ෂය 1944 ඊළඟ මොහු ලංකාවේ දරුව වැදගත් තනතුරු කුමක්ද? අග්‍රාන්දුකාර ධූරය. අග්‍රාන්දු අද කෝෂිත එහෙම ආවේ නැද්ද? නෑ නේද? සාදී පුත්‍ර ආශ්මිකත් අස්මික හිටියනේ. හිටියා දැන් නෑ සර්. දැන් නෑ. 61 ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයේ අර්ධ වාක්‍යයෙන් සහිත ආණ්ඩු ක්‍රමයක් ලෙස චෝදනා එල්ල වී ඊට හේතු සඳහන් කරන්න. ඒකට කාරණා පොතේ කීපයක් තියෙනවා. එකක් තමයි ආණ්ඩුකාරවරයාට වැඩි බලතල පවරා දී තිබුණා. ඒ කියන්නේ රාමසභා අනුමැතිය ඇතිව හෝ නැතිව නීති පනවන්න බලය තිබ්බා ආණ්ඩුකාරයාට. නිසා රාමසභාවේ වැදගත්කම එතනින් හීන වුණා. ඊළඟට රටේ වැදගත්ම බලතල විදේශිකයන්ට පවරලා තිබ්බා. දැන් රාජ්‍ය ලේකම්, නීති ලේකම් සහ මුදල් ලේකම්. ඔවුන් තමයි වැදගත්ම බලතල මෙහෙවන්නේ.
ඊළඟට රාජ්‍ය උසස් නිලධාරීපත් කරන බලය තිබ්බේ අගමැතිවරයා මේ කවුද මේ ආණ්ඩුකාරවරයාට. ආග්‍රාන්දුකා. නෑ අග්‍රාණ්ඩුකාරනේ ආණ්ඩුකාර. දොළමොරගේ පුතේ ආණ්ඩුකාරයෙක් නෙන්නේ. අපිට ලියාගන්න. සෑලු ටියුට් එක ගන්න තියෙනවද? අපිට අලුත් ටියුට් ටියුට් එකේ පිටු 2යි දුන්නේ සර්. අලුත් ටියුට් එක මේ කවිත් පුතා ගාව තියෙනවා. ප්‍රශ්නාවලිය නේ පුතේ. ඔව් සර්. ප්‍රශ්නාවලිය පුතේ ආගාව තියෙනවා. දේශ ගවේෂණය යුරෝපා ජාතිය ප්‍රගති කර අර පිටුවක් මතුවලම පුතාලා පිටුවක් ගෙන දුන්නේ කි. සර් පොත තියෙනවද? සර් පොත නෑ අපිට තාමනේ. පොත නෑ. මොකද පුතේ හතරද? සර් ඔව් 4 වෙනි පාඩම නෙවෙයිනේ. නෑ නෑ නෑ. ඊළඟ ටියුට් එක නෑ. සර් 4 වෙනි පාඩම හම්බෙලා තියෙනවා. ඔව් පුතේ අපි ඉස්කෝලේදී කරන්න ගත්තනේ ඒක. ඉස්කෝල ටයිම් එකත් කරන්න ගත්තනේ. ඒකෙන් මේක ඈ පුතේ අමතර දවසක් දාන්න අපි කොහොමද ඉවර කරගමුද? එතකොට සර් මේ ඒ ළමයින්ට කොහෙන්ද ඒක? ඒ ළමයින්ට ඒක ලැබෙන්න විදියක් නැහැ. නෑ නෑ සර් දැන් ඒ කට්ටියට බලන්න ප්‍රශ්න ටික. ඔව් සමහරව ප්‍රශ්න ටික ඒගොල්ලන්ට WhatsApp group එකට දැම්මද කොහෙද මම හිතන්නේ. සර් මේ අද හම්බෙලා තියෙන 4 වෙනි පාඩම. එදාට කරන ප්‍රශ්න ටික තමයි දාලා තිබ්බ සර් group එකට අපේ. ඒ පුතේ ඒ හතරවෙනි පාඩමනේ. එතකොට මේ හයවෙනි පාඩමේ ටික පුතාලට දැන් ගහලා තියෙන එක හොඳට හම්බෙන්න ඇති. නෑ සර් 4 වෙනි පාඩම හම්බුනේ. ඒ හතර පාඩම පුතේ කලින් දුන්නේ. නෑ මේ අද හම්බුනේ. ඒක කලින්ම දුන්නේ. ඔව් ඒක දුන්න ගොඩක් කලින් පුතේ. හතරයි පහයි එකට මේක මාරු කරගන්නන්නේ. ඔව් හතරයි පහ එකට දුන්නේ. 4 මාරු කරගන්නන්නේ සර්. ඒ කාලේ මේ මාසෙන් හිටියේ නෑනේ. ඒ දවස්වල. අපි ලියමු. නෑ නෑ සර්. මෙහෙම ලියන්න. දැන් අද මේ හෙට සල්ලි දුන්නත් ගන්න පුළුවන් 6 වෙනි කොටසම සර්. පුළුවන්. මේක ලියාගමු. එහෙනම් මාරු කරන්න වෙනවා. සර් ඔකත් පුළුවන් නම් group එකට දාන්න පැහැදිලි නෑ සර්. සර් දෙවෙනි මට පොඩ්ඩක් කියන්න. හොඳ වෙලානේ පේන්නේ. අර පුතේ හරි ඉන්න පොඩ්ඩක්. ලයිට් එකෙන් දැස්ස උඩ ටික පේන්නේ. මම group එකට දාන්නම්. ඒ මොනවා දෙවෙනි වාක්‍ය කියවන්න ඕන.
අනුත් කරුණ තුන රටේ වැදගත් බලතල විදේශිකයන්ට පවරා තිබීම දෙවෙනි කරුණ රාජ්‍ය මන්ත්‍රණ සභාව පනවන පනත් වලට අනුමැතිය ලබා නොදීමට ආණ්ඩුකාරවරයාට බලය තිබීම. අනුමැතිය දෙන්නත් පුළුවන් නොදීන්නත් පුළුවන් යාට. ඒක එනිසා රාම සභාව හැල් වෙනවා. තුන්වෙනි කරුණ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අනුමැතිය නොමැතිව ආණ්ඩුකාරවරයාට රීති පැනවී හැකිවීම. ඒ නීති හරහා ඒ බලය හරහා රාම සභාව සම්පූර්ණයෙන්ම කුජීතම වෙලා යනවා. රාම කුජි මොකද පුතේ? අංක 62 සෝල්බර ව්‍යවස්ථාව යටතේ ලංකාවේ නිදහස අසම්පූර්ණ වීමට හේතු සඳහන් කරන්න. එකක් තමයි ලංකාවේ පාර්ලිමේන්තුවේ නීති සම්පාදන බලය සීමා කර තිබීම. ලංකාවේ පාර්ලිමේන්තුවේ නීති සම්පාදන බලය සීමා කර තිබීම. රට අභ්‍යන්තරයේ පමණක් ප්‍රදේශිකයන්ට පාලනය කිරීම. තව එකක් තමයි ලංකාවේ රාජ්‍ය නායකයා බ්‍රිතාන්‍ය රැජින වීම. එතකොට සර් මේ අභ්‍යන්තරයේ පමණක් මේ ලාංකිකයන්ට පාලනය කරන්න දෙන්න ඕන කියලා කිව්වද? ඔව් ඒකත් හරි. ලංකා රාජ්‍ය නායකයා බ්‍රිතාන්‍ය රැජින වීම. පුතේ අපි රට අපි නිදහස් රටක් නම් අපේ රාජ්‍ය නායකයා ලංකාවේ කෙනෙක් වෙන්න බෑ. නමුත් මේකේ තියෙන්නේ මේ බ්‍රිතාන්‍ය රැජින තමයි රාජ්‍ය නායකයා. අනිත් අපේ පාර්ලිමේන්තුවට අපිට ඕන නීති පනවන්න බෑ. ඒ නීති පනවන බලය සීමා කළ තිබ්බා. අපි නිදහස් නම් එහෙම කාටෝ වෙන රටකට අපේ පාර්ලිමේන්තුවල නීති සම්පාදනය කරන බලයට සීමා පනවන්න බෑ. මේකෙන් වෙන අපිට නිදහස් නැති බව. අනික තමයි ලංකාවේ ඉහළම අධිකරණය බ්‍රිතාන්‍ය ප්‍රවි කවුන්සිලයේ වීම. ඒ කියන්නේ ලංකාවේ නඩුවලදී අවසාන තීන්දුව ලබා දෙන බ්‍රිතාන්‍ය ප්‍රවි කවුන්සිලය. නම් නිදහස් රටක් නම් එහෙම වෙන්න බෑ. අපේ රටේ පිටුපු අධිකරණයක් විසින් ඒ තීන්දුව ලබා දෙන්න ඕන. අපේ අධිකරණ බලයට බලපෑම් කරන්න බෑ කාටවත්. අපි නිදහස් රටක් වෙලා ඉන්නකොට. නමුත් මෙතනදී එහෙම කරන්න පුළුවන්කම තිබ්බා. මෙන්න මේ කාරණා තුන නිසා ලංකා නිදහස අසම්පූර්ණ වුණ බව කියනවා. ලබන සතිය අලුත් පාඩමක්. ඔව්. අපි ලබන සතියේ අලුත් පාඩමට සර් කෙටි පාඩම අන්නේ. යනවා. ඔව් පුතේ. සර් හෙට આવොත් අර 6 වෙනි කොටස ගන්න පුළුවන්ද 4 වෙනි කොටස මාරු කරලා? හතර තියාගන්න. හතර උගලන්ට ඕන වෙනවද? අපි ඊළඟට මේ පාඩම කරනවද පුතේ? 4 කරේ නැද්ද? හතර කරේ නෑ. හතර දීලා තියෙන්නේ ඒකනේ. අපි හතරයි මේ පුතේ මේ පන්තිය ඉස්කෝලේ එකටම කරගෙන ආවේ. හතරවෙනි පාඩම ඉස්කෝලේට පන්තියට දෙයකට කරගෙන ආවේ. මේක පුතේ ගෲප් එකට දැම්ම හොඳේ. අප හැදිලට බලා ගන්න පුළුවන්. හරි සර්. ඔව්. එහෙමනම් අපිට සමු ගන්න පුළුවන්. අපි සමු ගමු. ලබන සතියේ අපි අලුත් පාඩම පටන් ගමු. එහෙනම් හැමෝටම ඉරිදා පම්පුතේ එහෙමනොත් දාන්නම් ගෲප් එකට පණිවිඩයක් දැනට හිතන්න එහෙම නැහැ කියලා.
අපි අවශ්‍ය වුණොත් එහෙම ගමු. හොඳයි. ආයිබෝන්. good night sir අයිබෝන් ආයුබෝවන්